අයිබෝවන් දුර පුතාල සියලු දෙනාටම මම අද කතා කරන්නේ 8 ශ්‍රේණියේ 15 වන පාඩම දශම කියන පාඩම. එහෙනම් බලමු මේ දශම කියන්නේ මොනවද කියලා ඒ වගේම මේ දශමාශ්‍රිත ගැටලු විසඳන ආකාරය. අනුමාත්‍රිකාව ලියා ගන්න සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් ගුණ කිරීම. එතන මම මෙතෙන්දී සංඛ්‍යා ගන්න ඒ වගේම දශම සංඛ්‍යා 10න් 100න් 1000න් ගුණ කරන විදිය කරන්න යන්නේ. හරිද? එහෙනම් බලමු මුලින්ම මම උදාහරණයක් ගන්න. උදාහරණ 1 25 වැඩි කරන්න 100. ඔන්න බලන්න. 25 වැඩි කිරීම 100. දැන් මේක නම් ලේසි. ඒතර මෙතන දශම සංඛ්‍යාවක් නෙවෙයි පූර්ණ සංඛ්‍යාවක්. මේක 100න් වැඩි කරනවා කියන්නේ කෙලින්ම අපිට ගන්න පුළුවන් 25 ලියලා අකට බිංදු දෙකක් දැම්මනම් හරි. ඒ කියන්නේ බිංදු දෙකක් 100න් වැඩි කරනවා කියන්නේ 100 බිංදු දෙකයි නේ. එහෙනම් සංඛ්‍යාවේ අකට බිංදු දෙකක් දාන්න. මේක 10න් වැඩි කරා නම් අකට බිංදු 3ක් දාන්න පුළුවන්. තව උදාහරණයක් බලන්න 569 වැඩි කිරීම 1000. ඒතර මෙතන බිංදු 3ක් තියෙනවා. මම 569 ලියලා අකට බිංදු 3ක් දාන්න. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. තව උදාහරණයකට යනවා දශම ගානක්. මෙන්න බලන්න දශම ගානක් 5.3 වැඩි කරන්න 10. තව එකක් ලියාගමු 7.2 වැඩි කිරීම 100. ඔන්න බලමු මේ දෙන්න කරන විදිය. 5.3. ඒතර මේකේ දශම ස්ථාන එකක් තියෙනවා. පළමු දශම ස්ථානය තමයි මේක. මේ තියෙන එක ස්ථානේ. දැන් මේකේ මේ තියෙන පළමු දශම ස්ථානේ මේ එක ස්ථානේ. දශම ස්ථාන එකයි. මේක වැඩි කරනවා 10න්. 10 තියෙන්නේ බිංදු කීයද? බිංදු 1යි. මෙන්න මතක තියාගන්න කෙටි ක්‍රමයක්. 10න් 100න් 1000න් 10 ඕනා ගුණාකාරයෙන් 1000 ඕන එකක්. මෙන්න මේ බිංදු ගානට මේකේ බිංදු ගාන බලන්න. වැඩි කරලා තියෙන බිංදු ගාන. බිංදු 1යි නම් දශම ස්ථානය. ඒ කියන්නේ මෙන්න මේ දශම තිත එකක් ඉස්සරහට යනවා කියලා මතක තියාගන්න. දශම ස්ථාන එකක් ඉස්සරහට පනිනවා. බිංදු 1 නම් දශම ස්ථාන එකක් පනිනවා ඉස්සරහට. ඒ කියන්නේ වැඩි වෙන පැත්තට. තමන්ගේ දකුණු අත පැත්තට. එහෙනම් මතක තියාගන්න. බිංදු 2යි 100න් වැඩි කරනවා කියන්නේ බිංදු 2ක් නේ. එහෙනම් මේ දශම තිත ස්ථාන දෙකකට පනිනවා. ස්ථාන දෙකකට පනින දෙපාරක් පනිනවා කියලා මතක තියාගන්න. හරි. දැන් බලමු මේ කරන විදිය. එහෙනම් මෙතන බිංදු 1යි මෙන්න මෙතන තියෙන දශම තිත එකක් පනින ඉස්සරහට. එහෙනම් මෙතන තියෙන එක්කෙනා මෙන්න මෙතෙන්ට එනවා. මෙතන තියෙන එක්කෙනා මෙතෙන්ට එනවා. ඒ කියන්නේ 5 මෙතන දශම තිත නැති වෙනවා. මෙයානේ මෙතෙන්ට එන්නේ 53යි දශම. ඉස්සරහා සංඛ්‍යාවක් නැති හින්දා බිංදුව කියලා දාන්න පුළුවන්. සංඛ්‍යාවක් මුකුත් නැත්තම් බිංදුව කියලා දාන්න පුළුවන්. එහෙනම් 53යි දශම බිංදුව. මෙතන තිබ්බ දශම තිත මෙතෙන්ට ආවා. 53යි දශම බිංදුවයි කියන්නේ 53ම තමයි. හරි? 53 දශම බිංදුවයි කියන්නේ 53. ඊළඟ බලමු 100න් වැඩි කරන්න තියෙන්නේ. දැන් මෙතන බලන්න බිංදු 2යි. බිංදු 2 නම් දශම ස්ථානයේ දෙකක් ඉස්සරහට පනින්න ඕන. එහෙනම් මෙතෙන්ට පැන්නොත් 1යි. අන්න බලන්න. මෙතෙන්ට පනිනවා නම් 1යි. ඉස්සරහට පනින තව ඉලක්කයක් නැහැනේ. මම එහෙනම් මෙහෙම ලියා ගන්න. ඔන්න තව බිංදුවක් දාගන්නම් මම. ඒතර පටලවෙන්නේ නැහැ. ඒ වාට ඕනනම් මේ දශම තිතෙන් මේ සංඛ්‍යාවේ පිටිපස්සට දශම තිතෙන් දකුණු පැත්තේ සංඛ්‍යාවේ පිටිපස්සට ඕන තරම් බිංදු දාගන්න පුළුවන්. ඒ කොච්චර බිංදු දැම්මත් ඒ වගේ වටිනාකමක් එන්නේ නැහැ. මෙච්චර අවශ්‍ය නම් එකක් දාගන්න. ඔයාලට ඒ විදිහට ඕන තරම් බිංදු දාගන්න පුළුවන්. දැන් බලන්න එහෙනම් මෙතන තියෙන දශම තිත 100න් වැඩි කරනවා කියන්නේ බිංදු දෙකක් නිසා දෙකක් පනින ඉස්සරහට. මෙන්න මෙතෙන්ට ආව 1යි. තව එකක් කියන්නේ මෙන්න මෙතෙන්ට එන්න ඕන. දැන් මෙතන තියෙන එක්කෙනා මෙතෙන්ට එනවා කියන්නේ කීයද? 7යි. මෙතන දශම තිත නැති වෙනවා. සංඛ්‍යා ටික ලියන්න 7යි 2යි බිංදුවයි දශම මේ පැත්තේ නැති හින්දා බිංදුවක් දාන්න. එහෙනම් කීයද උත්තරේ? 720ක් කියලා. හරිද? 720යි. තව උදාහරණයක් 4.1 වැඩි කරන්න 1000. 4.1 වැඩි කරන්න 1000න් බලන්න බිංදු 3ක් තියෙනවා. බිංදු 3ක් කියන්නේ දශම ස්ථානයේ ඉස්සරහට 3ක් පනින්න ඕන. එහෙනම් 4.1යි මේකට බිංදු ටිකක් දාගන්න. එතකොට ලේසි.
දැන් බලන්න මෙතන තියෙන එක්කෙනා ඉස්සරහට 3ක් යන්න ඕන. මෙතෙන්ට ආවම 1යි, මෙතෙන්ට ආවම 2යි, මෙතෙන්ට ආවම තමයි 3ක් වෙන්නේ. එහෙනම් මේ දශමිතිත මෙතෙන්ට එනවා. ඒතකොට බලන්න 4යි 1යි බිංදු 2යි දශම බිංදු. ඒතර මෙන්න මේ දශම බිංදුව කියන එක ලියන්න අවශ්‍ය නැහැ. 4100 දශම බිංදුව කියන්නේ 4100ම. මේ වේගය ලියන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම මේ උත්තරේ ගන්න පුළුවන්. හරිද? ඔය ටික ලියා ගන්න. මේ බලන්න තව උදාහරණ කීපයක් දාලා තියෙනවා. 17.21 වැඩි කරන්න 1000න්. බලන්න 10 බිංදු කීයක් තියෙනවද? බිංදු 3යි. එහෙනම් දශම ස්ථානයේ 3ක් ඉස්සරහට පනින්න. ඒතර මෙතන සංඛ්‍යා දෙකක් තියෙන ඉඳ 3ක් පනින්න ඕන ඉඳ සංඛ්‍යා 3ක් වෙන විදිහට හදාගන්න. අගට බිංදුවක් දාලා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙනම් මෙතන තියෙන දශම ස්ථානයේ 3ක් පනින්න ඕන. මේ බිංදු ගන්නට 1යි 2යි 3යි නම් මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ මෙතන දශම තිත අයින් කරලා ලියන්න. 17යි 210යි දශම බිංදු. එහෙනම් දශම බිංදු කියන එක ලියන්න අවශ්‍ය නැහැ. එනවා 17210යි. මේක බලන්න බිංදු 2යි 100ෙන් ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් දශම ස්ථානයේ තියෙන කෙනා දෙකක් ඉස්සරහට යන්න. මෙතන 1යි මෙතෙන්ට ආව කියන්නේ 2යි. දශම ස්ථානයේ මෙතන තියෙන එක අයින් කරලා මෙතෙන්ට ගන්න. 153යි තව වෙනවා 34යි දශම 2ක් 15334යි දශම 2ක් එනවා. ඊළඟ බලමු 10න් වැඩි කරන්න ඕන. බිංදු 3යි. එහෙනම් දශම තිතේ මේ පැත්තේ ඉලක්කම් 3ක් තියෙන්න ඕන. දැන් ඉලක්කම් 3ක් තියෙනවනේ. එහෙනම් බලන්න දශම තිත 3ක් පනින්න ඕන. මෙතෙන්ට එනවා 1යි 2යි මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? බිංදු 2යි 3යි දශම බිංදුවයි. දශම බිංදුව කියන එක ලියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ 11003ක් එනවා. ඊළඟ එක බලමු 7.03 වැඩි කරන්න 100ෙන්. එතනත් බිංදු දෙකක් තියෙන්නේ. එහෙනම් ඉලක්කම් දෙකක් පනින්න ඕන දශම තිත. මෙතෙන්ට එනවා 1යි මෙතෙන්ට එනවා 2යි කියන්නේ කීයද? 703යි දශම බිංදුව. මේ දශම බිංදුව කියන එක ලියන්න අවශ්‍ය නැහැ. කෙලින්ම 703යි කියලා ලියුණා නම් හරි. හරිද? හරි ඔය ටික ලියා ගන්න. ඊට පස්සේ මාතෘකාවක් ලියා ගන්න. අනු මාතෘකාවක් සංඛ්‍යාවක් 10න් 100න් 1000න් බෙදීම. ඒ කියන්නේ 10 ගුණාකාර වලින් බෙදීම කියන්නේ. 10න් විතරක් නෙවෙයි 10000න් ලක්ෂයෙන් ඕන ගානකින් බෙදන්න පුළුවන් ලේසියෙන්. බලන්න මේ උදාහරණයක් දාලා තියෙනවා 65 බෙදන්න 10යි. 65 බෙදීම 10යි. දැන් මේක කලින් කරා අපි වැඩි කිරීම. වැඩි කිරීම වුණාම මොකද්ද කරේ? වැඩි කිරීමේදී අපි කරේ මේ වැඩි කරන සංඛ්‍යාවේ බිංදු ගානට හරියන්න දශම තිත දකුණු පැත්තට ගියා. දැන් බෙදීමේදී වෙන්නේ ඒ බෙදන සංඛ්‍යාවේ බිංදු ගානට. මේ කියන්නේ 10 ගුණාකාර ගැන. ඒකේ බිංදු ගානට හරියන්න දශම තිත යන්න ඕන වම් පැත්තට. ඒ කියන්නේ අඩු වෙන පැත්ත. බෙදනවා කියන්නේ විශාලත්වය අඩු වෙනවනේ. එහෙනම් වම් පැත්තට තමයි යන්න ඕන දශම තිත. දැන් සමහර ළමයි දන්නේ සංඛ්‍යාවක දශම තිත තියෙන තැන. මේ බලන්න. සමහරව දශම තිත දාලා නැහැනේ. 23 දශම තිත තියෙන තැන. 23 දශම තිත 23 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. ඒතර මේක දශම තිත දාන්න පුළුවන් මෙන්න මෙතන. ඔතන තමයි තියෙන්නේ 23 දශම බිංදුව කියලා තමයි තියෙන්නේ. එතන මෙතන දශම තිත ලියන්න අවශ්‍ය නැති ඉඳන් පූර්ණ සංඛ්‍යාව ලියලා 23යි කියලා. හරිද? ඒතර සංඛ්‍යාවක හැමතිස්සෙම මෙන්න මේ කෙලවරේ තමයි දශම තිත තියෙන්නේ. අපි තුන් 5 කියලා. එහෙනම් 5 දශම තිත තියෙන්නේ කොතනද? 5යි දශම බිංදුව මෙන්න මෙතන. ඕක තමයි දශම බිංදුව අමතක කරලා 5 කියලා ලියන්නේ. තව එකකම 679 දශම තිත තියෙන්නේ කොතනද? අපි 6790 6790 දශම තිත තියෙන්නේ මෙතන කෙලවරේ. ඕනම පූර්ණ සංඛ්‍යාවක දශම තිත තියෙන්නේ මෙන්න මෙතන. දශම බිංදු. හරිද? ඔන්න එහෙනම් ඒකත් ඔළුවේ තියාගන්න. එහෙනම් දැන් බලමු 65 දශම තිත තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. එහෙනම් අපිට ලියන්න පුළුවන් 65 කියන එක 65යි දශම බිංදුව කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒක බෙදන්න 10යි. හරි. ඔන්න බලන්න 10යි බෙදනවා කියන්නේ දශම තිත මේ පැත්තට යනවා. එකක් මෙහෙට පනින. බිංදු ගන්නට පනිනවා. මෙතන තියෙන දශම තිත මෙතෙන්ට පනිනවා. ඒ කියන්නේ කීයද? 6.5යි බිංදුව. ඒතර අවසානයේ බිංදුව ලියන්න අවශ්‍ය නැහැ. මෙතන 6.5යි බිංදුව එන්නේ. මේ බිංදුවේ වටිනාකමක් නැහැ. ඒකින්ද ඒක ලියන්න අවශ්‍ය නැහැ. ඒතර උත්තරේ 6.5.
මේක බලන්න 100ෙන් බෙදන්න තියෙන්නේ 31 කියන්නේ 31.0. ඒක හිතින් ඔයාලට කරන්න පුළුවන්. 31 කියන්නේ 31.0. දැන් මේක බෙදන්න 100ෙන්. 100ෙන් බෙදලා කියන්නේ දශම ස්ථාන දෙකක්. බිංදු දෙකක්. එහෙනම් දශම තිත මෙහෙට දෙකක් පනින්න ඕන. මෙතෙන්ට එකයි මෙතෙන්ට යනවා කියන්නේ ඔන්න දෙක කියන්නේ මෙතෙන්ට එනවා. මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි ලිව්වොත් දශම 3යි 1යි බිංදුවනේ. මෙතන දශම තිත මෙතෙන්ට අරගෙන ලිව්වොත් දශම 3යි 1යි බිංදුව. ඉතින් දශම තිතෙන් මේ පැත්තේ මුකුත් නැත්නම් අපි දාන්නේ බිංදුව. එහෙනම් මුකුත් නැත්නම් නම් කිව්වොත් බිංදුව තමයි දාන්නේ. බිංදුවේ ඉඳලා මුකුත් නැත්. හරිද? එහෙනම් 0.3.1 බිංදුව කියලා තමයි ඔක කියවන්නේ. තව එකක් 56 බෙදීම 1000. ඔන්න දැන් මේකේ බලන්න බිංදු 3ක් තියෙනවා. බිංදු 3ක් තියෙන එකක් කියන්නේ මේ බෙදන එකේ සංඛ්‍යා 3ක් තියෙන්න එපයි. ඒ කියන්නේ දශම තිතෙන් මේ පැත්තේ දැන් 56 දශම තිත තියෙන්නේ. අන්න මම ඕන ලියන්නම් 56 දශම බිංදුවනේ. ඕක බෙදන්න ඕන 1000. 56 දශම තිත තියෙන්නේ මෙතන. එහෙනම් මේ පැත්තට 3ක් යන්න එපයි. මේ පැත්තේ එහෙනම් සංඛ්‍යා 3ක් තියෙනවා. දශම තිතෙන් වම් පැත්තේ සංඛ්‍යා 3ක් තියෙන්න ඕන. දැන් මේකේ තියෙන්නේ 2යි. එහෙනම් මොකද කරන්න ඕන? සංඛ්‍යා 3ක් කරගන්න. දැන් බැරිවරක් මේක 10000ෙන් බෙදුවා. 10000ෙන් බෙදනවා කියන්නේ බිංදු 4යි. එහෙනම් දශම තිතෙන් මේ පැත්තේ සංඛ්‍යා 4ක් තියෙන්න ඕනේ. එහෙනම් නැති සංඛ්‍යා හදා ගන්න නම් මොකද කරන්නේ? මෙහෙට බිංදුවක් දාන්න එච්චරයි. බිංදුවක් බැරනා තව බිංදුවක් දාගන්න දෙකක් දාගත්තත් ප්‍රශ්නයක්. දැන් මම තව බිංදුවක් දාන්න. ඒක තව දෙයක්. මෙහෙට ඕන තරම් බිංදු දා ගන්න පුළුවන් වටිනාකමක් නැහැ. සංඛ්‍යාවක ඉස්සරහට බිංදු දැම්මයි කියලා වටිනාකමක් නැහැ. දැන් අපි තුන 1 කියලා. එකට මෙහෙට බිංදු දැම්මොත් වටිනාකමක් තියෙනවා. 10නේ. මෙහෙට කොච්චර බිංදු දැම්මත් වටිනාකමක් නැහැ. එකම තමයි. හරිද? right. දැන් එහෙනම් මේ බිංදු 3ක් හින්දා දශම ස්ථානේ මෙතන ඉඳලා 3ක් මේ පැත්තට යන්න ඕන. මම බලන්න 1යි 2යි 3යි. මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ බිංදුවයි දශම බිංදුවයි 5යි 6යි බිංදුවයි මේ බිංදුව ලියන්න අවශ්‍ය නැහැ. වටිනාකමක් නැහැ. දශම තිතේ පස්සේ සංඛ්‍යාවේ අවසාන තියෙන බිංදුව වල වටිනාකමක් නැහැ. නම් ඔන්න උත්තරේ බිංදුව දශම බිංදුවයි 5යි 6යි. හරිද? ලියා ගන්න. හරි. ඔන්න තව උදාහරණ ටිකක් දාලා තියෙන්නේ. බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා. 7.56 බෙදන්න 100ෙන්. 100 කියන්නේ බිංදු දෙකක් නේ. එහෙනම් මේ දශම තිතේ මේ වම් පැත්තේ සංඛ්‍යා දෙකක් තියෙනවා. මෙතන එකයිනේ තියෙන්නේ. මම තව බිංදුවක් දාගන්න. බිංදු දෙකක්ම දාගන්න. තියෙන ගානට එකක් වැඩියෙන් තිබුණොත් ලේසි. හරි? දෙකක් කියන්නේ තුනක් තිබුණොත් තව ලේසි. ඒක හිතෙන් උනත් කරන්න පුළුවන්. බිංදු දාගන්නම අවශ්‍ය නැහැ. දැන් එහෙනම් මෙතන තියෙන දශම තිත දෙකක් මෙහෙට යන්න ඕන. මෙතෙන්ට යනවා 1යි. මෙන්න මෙතෙන්ට එනවා 2යි. මෙතන තියෙන එක්කෙනා මෙතෙන්ට එනවා. ඒ කියන්නේ බිංදුවයි දශම බිංදුවයි 7යි 5යි 6යි. උත්තර. හරි? right. එහෙනම් මේකෙත් බලන්න. දශම තිතේ මේ පැත්තේ එක සංඛ්‍යාවයි තියෙන. හැබැයි 100ෙන් බෙදනවා කියන්නේ දෙකක් තියෙන්න ඕන. දෙකක් කියන්නේ එකක් වැඩිපුරත් එක්ක දාගත්තා. ඔන්න 3ක්ම දාගත්තා. මෙතන තියෙන ගානට වඩා එකක් වැඩිපුර දාගන්න. ඒතර තව ලේසි. එහෙම දැම්මේ නැතත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතන තියෙන දශම තිත දෙකක් මෙහෙට යනවා 1යි 2යි මෙන්න මෙතෙන්ට එනවා. මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා කියන්නේ බිංදුවයි දශම බිංදු 2යි 6යි 3ක් තමයි එන්නේ. බිංදුවයි දශම බිංදු 2යි 6යි 3යි. ඊළඟ එක බලමු. මේක බෙදන්න තියෙන්නේ 1000ෙන්. 10යි අවසානයේ බිංදු 3යිනේ. බිංදු 3යි නම් දශම තිත මෙහෙට 3ක් යනවා. 1යි 2යි 3යි. ඒකේ අවසානයේ බිංදු දාගන්න අවශ්‍ය නැහැ. සංඛ්‍යා ගන්න තියෙනවනේ. එහෙනම් මෙතෙන්ට එනවා කියන්නේ 1.5යි 6යි 7යි 2යි 5ක් එන්න. හරි. තව එකක් බලමු. 26.3 බෙදන්න 1000ෙන්. 10 කියන්නේ බිංදු 3ක් නේ. එහෙනම් දශම තිත 3ක් මේකට පනින්න ඕනේ. 1යි 2යි. තව පනින්න සංඛ්‍යා නැති හින්දා බිංදු දාගන්න. බිංදු දෙකක් දාගන්න. ඒක මෙහෙට ඕන තරම් බිංදු දාගන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙන දශම 3 මේ දශම තිත 3ක් මෙහෙට එන්න. 1යි 2යි 3යි කියන්නේ මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ උත්තරේ කීයද? බිංදුවයි දශම බිංදුවයි 2යි 6යි 3ක් එන්න. හරිද?
හරි. ඔන්න ඔය විදිහට තමයි 1000න් 100න් 1000න්. එහෙම නැත්නම් 10 ගුණාකාර වලින් බෙදන්නේ. ඊට පස්සේ අනුමාතෘකාව ලියා ගන්න. භාග දශම සංඛ්‍යා ලෙස ලිවීම. භාග දශම සංඛ්‍යා ලෙස ලිවීම. අන්න බලන්න උදාහරණයක්. 4න් 3 මේ භාග සංඛ්‍යාවක් තියෙන්නේ. 4න් 3. මේක දශම සංඛ්‍යාවක් කරන්න ඕන. දශම සංඛ්‍යාවක්. ඒතර ඔයාලා ඉගෙන ගත්ත ක්‍රමය මම කියලා දෙන්නම්. හරය 10 ගුණාකාරයක් කරගන්න. එක්ක 10, එක්ක 100, 1000, 10000 ඔය එන විදිහට හරය 10 ගුණාකාරයක් කරන්න. එහෙනම් මෙතන හරය 4 10 ගුණාකාරයක් කරගන්න. 10 ගුණාකාර කියන්නේ 10, 100, 1000, 10000 ඒවා. 4 10 කරන්න බෑනේ සංඛ්‍යාවකින් ගුණ කරලා විතරයි එකතු කරන්න බෑ. 4 100 කරන්න පුළුවන් නේද? 4 100 කරන්න පුළුවන් 25න් වැඩි කරොත්. 4 වැඩි කරාම 25න් 100යි. එහෙනම් භාග සංඛ්‍යාවක් නිසා හරය යම් සංඛ්‍යාවකින් වැඩි කරොත් ලවයත් එම සංඛ්‍යාවෙන් වැඩි කරන්න. ඔන්න හරය ලවය දෙකම 25න් වැඩි කරා. දැන් මේක සුළු කරමු. 4 වරක් 25 කියන්නේ 100යි. 25 3ක් කියන්නේ 75යි. ඔන්න 75 බෙදීම 100. දැන් මෙතෙක් කරානේ මේ 10 ගුණාකාර වලින් බෙදීම. ඔහොම තියෙනකොට අමාරු වෙනවා. මෙහෙම ලියා ගන්න මේ 75 බෙදීම 100. මේ වගේ කරානේ. 75 දශම තිත තියෙන්නේ මෙන්න මෙතන. කියන්නේ 75.0 බෙදීම 100. මේ විදිහට ලියන්න අවශ්‍ය නැහැ. ඔයා හිතෙන් කරන්න. දැන් බලන්න බෙදීමේදී මොකද්ද වෙන්නේ? බිංදු ගානට හරියන්න දශම තිත මෙහෙට පනිනවා. එහෙනම් මෙහෙට යනවා මෙතෙන්ට එනවා 1යි මෙතෙන්ට එනවා 2යි ඕන ඉස්සරහින් බිංදුවක් දාගන්න. එතකොට මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ 0.75යි අවසානයේ බිංදුවක් තියෙන එක ලියන්න අවශ්‍ය නැහැ. ඔන්න 0.75 තමයි උත්තරය. ඒ කියන්නේ 4න් 3 කියන්නේ 3 4න් බෙදන්න කියන එකනේ. 3 4න් බෙදුවාම 0.75යි. ඊට පස්සේ රෝමිලක්කන් 2 2න් 1 මේකේ හරය 2යි. බලන්න හරය 10 ගුණාකාරයක් කරන්න. 2 10 ගුණාකාරයක් කරන්න. 2 අපිට 10 කරන්න පුළුවන් දෙපැත්තම 5න් වැඩි කරොත්. කියන්නේ උඩයි යටයි දෙකම 5න් වැඩි කරොත්. දෙවරක් 5 10යි, එක්වරක් 5 5යි. ඔන්න 10න් 5. ඒ කියන්නේ 5 බෙදීම 10 කියන එක. 5 උඩ එක බෙදීම යට එක. 5 බෙදීම 10. බලන්න 5 10 ගුණාකාරයකින් බෙදන්නේ. බිංදු 1යි නම් මෙතන තියෙන දශම තිත එකක් පිටිපස්සට යන්න ඕන. 5 දශම තිත තියෙන්නේ මෙතනනේ කෙලවරේ. 5.0 බෙදීම 10 කියලා ලියා ගන්න පුළුවන්. 5 කියන්නේ 5.0. එහෙනම් දශම තිත එකක් යනවා මෙහෙට. එහෙනම් මෙතෙන්ට එනවා. මම ඉස්සරහින් බිංදුවක් දාගන්නම්. මෙතන තියෙන එක්කෙනා මෙතෙන්ට එනවා කියන්නේ 0.5ක් එනවා. තව උදාහරණයක් 125න් 9. ඒකේ හරයට තියෙන 125. බලන්න මේ 125 10 ගුණාකාරයක් 10 කරන්න බෑ 100 කරන්නත් බෑ 1000 කරන්න පුළුවන් 125 වැඩි කරන්න 8න් වැඩි කරලා බලන්න 125 8න් වැඩි කරාම 1000ක් එනවා එහෙනම් හරයට එනවා 1000ක් ලවයට එනවා 9 වරක් 8 72ක් 9 වරක් 8 72යි එහෙනම් මේ කියන්නේ මේ 72 බෙදීම 1000 කියන එක උඩ එක බෙදීම යට එක බලන්න 72 දශම තිත තියෙන්නේ මෙතන ඔන්න මෙතනනේ තියෙන්නේ මෙතන තියෙන දශම තිත ඉස්සරහට 3ක් යන්න ඕන බිංදු 3ක් නිසා මම මෙහෙර බිංදු දෙකක් දාගන්නවා ඕන තරම් දාගන්න පුළුවන් නේ එහෙනම් මෙතන තියෙන එක්කෙනා 1යි 2යි 3යි මෙන්න මෙතෙන්ට එනවා මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා කියන්නේ උත්තරේ කියද 0.072 0.072 ඉස්සරහා දශම තිතෙන් වම් පැත්තේ සංඛ්‍යාවක් නැත්නම් අනිවාර්යෙන් බිංදුව දාන්න ඕන. අර ඔය ටික ලියා ගන්න. ඊට පස්සේ බලන්න මම මේ බෝඩ් එකේ දාලා තියෙන මිශ්‍ර සංඛ්‍යාවක්. මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් කරන්න යන්න. මිශ්‍ර සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේක ලියන්න 5 එකතු කිරීම 20න් 3 කියලා. පූර්ණ සංඛ්‍යාවක සහ භාග සංඛ්‍යාවක එකතුවක් තමයි මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ. එතකොට මේක ආයේ 5 එකතු කිරීම
මෙන්න මේ භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් කරගන්න. 20න් 3 දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. එහෙනම් මේ 20න් 3 දශම සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් මොකද කරන්න ඕන? හරය 10 ගුණාකාරයක් කරගන්න. එහෙනම් 20 10 ගුණාකාරයක් කරන්න මොකද කරන්නේ? 20 අපිට පුළුවන් 100 කරන්න. එහෙනම් 20 වැඩි කරන්න 5න් මෙතන උඩත් 5න් වැඩි කරා. එතන මෙතන එනවා 5 කියන්නේ 5.0 කියලා ලියන්න පුළුවන්. මෙතන බලන්න 20 5ක් 100යි 3 වරක් 5 15යි. එතකොට මේක මෙහෙම ලියා ගන්නවා. එකතු කිරීම 15 100ෙන් බෙදන්න. මේ කියන්නේ මෙන්න මේකනේ. 15 බෙදීම 100 කියන එක. 15 දශම තිත තියෙන්නේ මෙතන. මෙතන තියෙන එක්කෙනා බිංදු ගන්නට පිටිපස්සට එනවා කියන්නේ 1යි 2යි මෙන්න මෙතෙන් එනවා. මම ඉස්සරහින් බිංදුවක් දාගත්තා. මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 0.15යි. 0.15යි. 5ට 0.15ක් එකතු කරාට පස්සේ එනවා 5.15. 5.15. ඔන්න මේ දෙන්න එකතු කරන විදිහ මම පොඩ්ඩක් කියලා දෙන්න. 5.0ම ලියුවා. તો මේක එක ස්ථානයේ 5. මේ තියෙන්නේ පළමු දශම ස්ථානයේ. මේකේ දශම ස්ථාන කීයක් තියෙනවද? මේ තියෙන එක ස්ථානයේ බිඳුව පළමු දශම ස්ථානයේ 1 දෙවන දශම ස්ථානයේ 5. එහෙනම් මේකනේ එකතු කරන්න ඕන. දශම තිත යටින් දශම තිත තියන්න. මෙයාගේ දශම තිත යටින් මේ කෙලින් තියෙන්න ඕන. එක ස්ථානයට එක ස්ථානය ලියන්න. මෙයාගේ එක ස්ථානයේ බිඳුව. ඊට පස්සේ පළමු දශම ස්ථානයට පළමු දශම ස්ථානය. මෙයාගේ පළමු දශම ස්ථානයේ 1. ඊට පස්සේ දෙවන දශම ස්ථානය. මෙතන දෙවන දශම ස්ථානයක් නැහැ. බිඳුවක් දාලා. ඔන්න එකතු කරන්න විදිය. හරි. ඒ ස්ථානයටින් ලියාගත්තා නම් හරි. දශම ස්ථානයටින් දශම ස්ථානය, එක ස්ථානයටින් එක ස්ථානය, පළමු දශම ස්ථානයටින් පළමු දශම ස්ථානය, දෙවන එක යටින් දෙවන එක දැන් එකතු කරන්න. 5.5යි 1.1යි දශම තිත යටින් ඒ උත්තරේ ඉන්නත් ඕන දශම තිත 5.5යි කියන්නේ 5.15ක් කියනවා. හරිද? ඔක ලියා ගන්න. ඊළඟ අනුමාතෘකාව දශම භාග ලෙස දක්වන්න. දශම භාග ලෙස දක්වන්න. හරි. බලමු එනම් උදාහරණයක්. එළිම උදාහරණයකට යන් අංක 1 9.3. දැන් මෙන්න මේක භාග සංඛ්‍යාවක් විදියට ලියන්න ඕන. ඔය තියෙන දශම සංඛ්‍යාවක්නේ. හරි. ඊටාම ලේසි. මෙන්න මේ විදිහට මතක තියාගන්න. දශම තිතෙන් දකුණු පැත්තේ දශම ස්ථාන කීයක් තියෙනවද කියලා තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. එහෙනම් දශම තිතෙන් දකුණු පැත්තේනේ දශම ස්ථාන තියෙන්නේ. මේකේ තියෙන්නේ එක දශම ස්ථානය. දශම ස්ථාන 1යි නම් බිංදු 1යි මතක තියාගන්න. දශම ස්ථාන 2යි නම් බිංදු 2යි. දශම ස්ථාන 3යි නම් බිංදු 3යි. 4යි නම් බිංදු 4යි. ඔන්න ඔය විදිහට මතක තියාගන්න. දශම ස්ථාන 1යි නම් බිංදු 1යි. එහෙනම් මේකේ හරයට එන්නේ 1යි බිංදුව 10. බිංදු 1යි කියන්නේ 10. ලවය දශම තිත අයින් කරලා ලියන්න. එතකොට කීයද එන්නේ? 93. අන්න බලන්න ඉතාලම ලේසි. දශම ස්ථාන 1යි නම් 10, දශම ස්ථාන 2යි නම් 100. මම මේ හරයට එන ගාන කියන්නේ. දශම ස්ථාන 3යි නම් හරයට 1000. ලවයට දශම අයින් කරලා මුළු සංඛ්‍යාව ලියන්න. ඒ එන විදිහට සංඛ්‍යාව ලියන්න. හරි. එහෙනම් මේක එන්නේ 93 10න් 93. 10න් 93. ඒතර මේ තියෙන්නේ විෂම භාගයක්නේ. මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ලියන්න අවසානයේ 93 10න් බෙදුවොත් 9යි. 9 වරක් 10 90යි. ඉතුරු වෙනවා 3ක්. එහෙනම් 9යි 10න් 3යි යන්න මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ලියමු. තව උදාහරණයක්. 5.43. 5.43. එහෙනම් මේකේ දශම ස්ථාන බලන්න කීයද කියලා. දශම ස්ථාන 2යි නම් 100ෙන් බෙදන්නේ. එහෙනම් යටට 100 එන්නේ. උඩට එනවා 543යි. දශම ස්ථානය අයින් කරලා ලියන්න. 543යි යටට එනවා 100ක්. එහෙනම් මේක සුළු කරොත් මේකත් තියෙන විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න 543 100ෙන් බෙදුවොත් 5යි. 5 100 කියන්නේ 500යි. ඉතුරු වෙනවා 43ක්. ඕනම් මෙන්න සරලම ආකාරය.
රෝම ඉලක්කම් 3 0.25 0.25 මේකේ දශම ස්ථාන දෙකක් නිසා බෙදීම 100 වෙන්න ඕන. බෙදීම 100 උඩට එනවා දශම තිත අයින් කරොත් 0.25. 0.25 කියන්නේ කීයද? 25 නේ මේ බිඳුව ලියන්න අවශ්‍ය නැහැ. ඉස්සරහට බිඳුවේ වටිනාකමක් නැහැ. 100.25. මේක සරල කරන්න පුළුවන්. අපිට පුළුවන් මේකේ උඩයි යටයි දෙකම ලවයයි හරයයි දෙකම බෙදන්න පුළුවන් 25. ඔන්න සරලම කරන්න. 25න් බෙදනවා. එතන මොකද වෙන්නේ? ලවයට එනවා 25 25න් බෙදුවම 1යි. හරයට එනවා 100 25න් බෙදුවම 4යි. උත්තරේ 4න් එකක් තමයි එන්නේ සරලම ආකාරය. ප්‍රශ්න අංක 4 0.02.5 0.02.5 ඔන්න බලන්න ඒකේ දශම ස්ථාන තියෙන 3ක් 1යි 2යි 3යි. එහෙනම් හරයට එන්නේ කීයද? 1000. දශම ස්ථාන ගන්නට බිඳුව වෙනවා. උඩට මේ තියෙන සංඛ්‍යාව මෙහෙම ලියන්න. දශම අමතක කරලා ලියන්න. 0.2.25. 0.2.25 කියන්නේ කීයද? 25ම තමයි. 25 බෙදීම 1000ක් වෙනවා. 25න් 10න් 25යි. නම් මේකත් තව සරල කරන්න. උඩයි යට අපිට පුළුවන් 25න් බෙදන්න. 1000 25න් බෙදන්න. 1000 25න් බෙදුවාම වෙනවා 40ක්. 25 40යි. ලවයට එනවා 25 25න් බෙදුවම එකයි නම් සරලම ආකාරය 40න් 1යි. හරි ඔය ටික ලියාගන්න. ඊළඟට තව අනුමාත්‍රිකාවක් ලියන්න. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කිරීම. අපි දැන් කරන්න යන්නේ මේ දශම සංඛ්‍යා ගුණ කිරීම යටතේ පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කරමු මුලින්ම. දැන් පළවෙනි ගාන පූර්ණ සංඛ්‍යාවක් මම ගණන් 5 ගුණ කරන්න දශම සංඛ්‍යාවකින් දශම 2. ඔන්න බලන්න. මෙන්න මේ ලේසි ක්‍රමය මතක තියාගන්න. මුලින්ම මේ දශම අමතක කරන්න. මේකේ දශම කොහොමත් නැහැ. 5 වැඩි කිරීම මෙන්න මෙයාගේ දශම අමතක කරන්න. 0.2 කිව්වහම දශම අමතක කරොත් කීයද එන්නේ? 0.2 නේ එන්නේ. 0.2. 0.2 කියන්නේ කීයද? 2නේ. එහෙනම් 5 වැඩි කිරීම 2. 5 වැඩි කිරීම 2 කියන්නේ 10යි. හරි 5 වැඩි කිරීම 2 කියන්නේ 10යි. ඔන්න දැන් අපි දශම අමතක කරලානේ මේ වැඩි කරේ. අවසානයේ මේ දශම තියන්න ඕන. දශම තියනවා කියන්නේ මෙන්න මේකේ දශම ස්ථාන ගාන තියන්න ඕන උත්තරේට. මේකේ දශම ස්ථාන කීයක් තියනවද? දශම ස්ථාන 1යි. දශම ස්ථාන 1යි නම් පිළිතුරේ දශම ස්ථාන 1ක් තියෙන්න ඕන. ඒ කියන්නේ දශම තිතේ මේ පැත්තේ එක සංඛ්‍යාවයි තියෙන්න ඕන. එහෙමනම් දශම තිත තියන්න ඕන මෙන්න මෙතෙන්ට බලන්න එක දශම ස්ථානයයි. එහෙනම් එක දශම ස්ථානයක් කියන විදිහට දශම තිත තියන්න උත්තරේ කීයද? 1.0 කියන්නේ 1යි. තව උදාහරණයක්. ඔන්න බලන්න ටිකක් ලොකු ගාණක් වගේ. 22 වැඩි කරන්න 0.45න්. හරි පළවෙනි පියවර තමයි දශම අමතක කරලා ಗುಣ කරනවා. 22 වැඩි කරන්න මේකේ දශම අමතක කරොත් වෙනවා 0.45. 0.45 කියන්නේ කීයද? 45. එහෙමනම් 22 45න් වැඩි කරන්න. අන්න මම මෙතන වැඩි කරන්න. 45 22කින් වැඩි කරත් කමක් නැහැ. වැඩි කරමු. දෙවරක් පහ 10න් බිඳුව එකක් ඉතිරි. දෙවරක් 4 8 1යි 9යි. දෙවරක් පහ 10න් බිඳුව එකක් ඉතිරි. දෙවරක් 4 8 1යි 9යි. දැන් මේක එකතු කරනවා. බිඳුවයි 9යි 9යි එන්නේ කීයද? 990ක් එන්නේ. දැන් දශම ස්ථානයේ නොසලකානේ වැඩි කරේ. දැන් අවසානයේ දශම ස්ථාන තියන්න ඕන. මේකේ දශම ස්ථාන නැහැ. මේකේ දශම ස්ථාන දෙකක් තියෙනවා. මේ පළමු දශම ස්ථානය මේ දෙවන දශම ස්ථානය නම් පිළිතුරේ දශම ස්ථාන දෙකක් තියෙන්න ඕන. ඒ කියන්නේ දශම ස්ථානයේ තියපු තැනේ ඉඳලා දකුණු පැත්තට සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙමනම් එන්න ඕන දශම කීයද? 9.9 බිඳුව. දශම ස්ථානේ මෙතෙන්ට එන්නේ. මේ පළමු දශම ස්ථානය ඔන්න දෙවන දශම ස්ථානය. ඔය විදිහට අවසාන පිළිතුරට දශම ස්ථාන ගන්න තියන්න ඕන. දශම ස්ථාන එන විදිහට දශම දෙක තියන්න. හරි? ලියා ගන්න.
බලන්න 15 එක අභ්‍යාසය 15 එක අභ්‍යාසය පෙරලා ගන්න. ඒකේ බලන්න රෝගිලක්කම් 2 12 වැඩි කිරීම 19.4 12 වැඩි කිරීම 19.4 එහෙනම් මේකේ දශම අමතක කරලා සංඛ්‍යා දෙක ගුණ කරලා ගන්න. 12 වැඩි කරන්නේ 194. ඔන්න දශම අමතක කරා. දැන් 12 194න් වැඩි කරමු. 194 12න් වැඩි කරන්න. දෙවරක් 4 8යි, දෙවරක් 9 18න් 8 එකක් ඉතිරි දෙවරක් 1 2 1යි 3යි, එක්වරක් 4 එක්වරක් 9 එක්වරක් 8යි දෙමෙට එකතු කරන්න 8යි 8 4 12න් 2 එකක් ඉතිරි 13න් 3 එකක් ඉතිරි 2328ක් එනවා. දැන් මේක දශම ස්ථානේ තියන්න ඕන. දශම ස්ථාන එකයිනේ තියෙන්නේ. එහෙනම් එක දශම ස්ථානයක් වෙන විදිහට දශම දෙක තියන්න. මෙන්න මෙතන තමයි දශම දෙක තියෙන්නේ. 232.8ක් එනවා. තව ගානක් බලමු. රෝමිලක්කම් 4 බලමු. රෝමිලක්කම් 4. රෝමිලක්කම් 4 තියෙන්නේ 4 වැඩි කරන්න 3.197න් 4 වැඩි කිරීම 3.197. බලන්න මේක දශම ස්ථාන 3ක් තියෙනවා. එහෙනම් මුලින්ම දශම අමතක කරලා ගුණ කරන්න. 4 ගුණ කරන්න 3197න්. 4 ගුණ කරනවා 3197න්. ගුණ කරලා බලමු. 3197 4න් ගුණ කරලා බලන්න. එතන වෙනවා 4 වරක් 7 28න් 8 දෙකක් ඉතිරි වෙනවා. 4 වරක් 9 36යි 2යි 38න් 8 3ක් ඉතිරි. 4 වරක් 4යි 3යි 7යි 4 වරක් 3 12යි. මොන දශම අමතක කරලා වැඩි කරා. දැන් අවසානයේ දශම තිත තියන්න ඕන. මේකේ දශම ස්ථාන 3ක් තියෙනවා. එහෙනම් දශම ස්ථාන 3ක් තියන්න. දශම ස්ථාන 3ක් වෙන විදිහට දශම තිත තියන්න 1යි 2යි 3යි. මේ පැත්තේ ඉඳලා තමයි බලන්නේ. 1 2 3 එහෙනම් දශම ස්ථානය ඔන්න ඔතෙන්ට එන්න ඕනේ. කියන්නේ 12.7යි 8යි 8ක් එන්න. 12.7යි 8යි 8ක්. ඔන්න බලන්න තව ගානක්. මේ පොතේ තියෙන ගානක් නෙවෙයි. 3 වැඩි කරන්න 0.06යි 2න්. 3 වැඩි කිරීම 0.06යි 2. මුලින්ම දශම අමතක කරලා ගුණ කරලා ගන්න. 3 වැඩි කිරීම මේකේ දශම අමතක කරොත් සංඛ්‍යාව කීයද එන්නේ? 0.62. 0.62 කියන්නේ කීයද? 62. එහෙනම් 3 62න් වැඩි කරලා ගන්න. 3 වරක් 2 6යි, 3 වරක් 6 18යි 186ක් එනවා. ඔන්න 186ක් ආවා. දැන් දශම ස්ථානයේ තියමු. දශම තිත තියමු. මෙතන දශම ස්ථානයේ පිටිපස්සේ තියෙන දශම ස්ථාන කීයද? 2යි 2යි 3යි දශම ස්ථාන 3ක් තියෙනවා. එහෙනම් මේකේ මේ කෙලවරේ ඉඳලා 1යි 2යි 3ක් තියෙන්න ඕන. දශම තිත තියෙන්න ඕනේ නම් මෙතන දශම තිතේ මේ පැත්තේ මුකුත් නැති හින්දා බිඳුවක් දාගන්න. හරිනේ? දශම ස්ථාන 3යි 1යි 2යි 3යි. මේ පළමු දශම ස්ථානයේ දෙවන දශම ස්ථානයේ තෙවන දශම ස්ථානයේ. හරි ඔක ලියා ගන්න. ඊළඟ මාතෘකාව දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කිරීම. හරි දැන් අපි සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කරා. දැන් බලමු දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කරන්න. මෙන්න මම උදාහරණයක් දාලා තියෙනවා 3.2 වැඩි කරන්න 0.6. ඒතර මේකෙදිත් ඒ වගේම තමයි දශම අමතක කරලා සංඛ්‍යා දෙක ගුණ කරලා ගන්න. සංඛ්‍යා දෙකක් නෙවෙයි සංඛ්‍යා 10ක් වුණත් කමක් නැහැ. ඒ ගුණ කිරීමේ දශම තියෙනවා නම් දශම අමතක කරලා ගුණ කරලා ගන්නවා. ඊට පස්සේ දශම ස්ථානයේ තියෙනවා. හරි එහෙනම් මුලින්ම දශම අමතක කරන්න 3.2 දශම අමතක කරොත් 32යි. වැඩි කිරීම 0.6 දශම අමතක කරොත් 0.6නේ. මොනකනේ 0.6 කියන්නේ කීයද? 6යි. 32 6න් වැඩි කරන්න. 6 වරක් 2 12න් 2 එකක් ඉතිරි 6 වරක් 3 18යි 19 192ක් ආවා. ඒතර ඕක නෙවෙයි උත්තරේ. ඔය දශම තාම තිබ්බේ නැහැ. දැන් එහෙනම් දශම තියන්න යන්න. මොන බලන්න හොඳට බලා ගන්න. කලින් එකේ තිබුණ එක සංඛ්‍යාවකයිනේ දශම. දැන් මේකේ දෙකේම දශම තියෙනවා. ඒතර කලින් එකේ එකක් තිබ්බින්ද ඒ දශම ස්ථානයේ දිව්වා. දැන් මෙතන දෙකක් තියෙන හින්දා දෙකේම එකතු කරලා ගන්න. මේකේ දශම ස්ථාන එකයි මේකේ දශම ස්ථාන එකයි ඔය දෙකම එකතු කරන්න. එතකොට කීයද? 1 1 2යි දශම ස්ථාන දෙකක් එනවා. තව එකක් තිබ්බත් ඒ වගේ එකතු කරලා ගන්න. හරිද?
එහෙනම් මේ දෙන්නගේම දශම ස්ථාන වල එකතුව මේක 1යි මේක 1යි. දශම ස්ථාන 2යි. එහෙනම් පිළිතුරේ තියන්න ඕන දශම ස්ථාන 2. ওই දෙකේ එකතුව. එහෙනම් දශම ස්ථාන දෙකක් එන විදිහට දශම තිත තියන්න 1යි 2යි. එහෙනම් දශම තිත එන්න ඕන මෙන්න මෙතෙන්ට 1.92. පළමු දශම ස්ථානය, දෙවන දශම ස්ථානය, දශම ස්ථාන දෙකක්. හරිද? තව උදාහරණයක්. 3.51 ගුණ කිරීම 0.13. හරි. මුලින්ම දශම අමතක කරලා සංඛ්‍යා දෙක ගුණ කරගන්න. මෙතන දශම අමතක කරොත් 351 ගුණ කිරීම මේකේ දශම අමතක කරොත් එන්නේ 13. 351 13ෙන් ගුණ කරමු. ඔන්න ගුණ කරලා ගන්නකො. එනවා 3 වරක් 1 3යි, 3 වරක් 5 15න් 5 එකක් ඉතිරි. 3 වරක් 3 9යි 10යි, 1 වරක් 1යි, 1 වරක් 5යි, 1 වරක් 3යි. දැන් මේක එකතු කරන්න 3යි 6යි 5යි 4යි. 4563ක් තමයි එන්නේ. දැන් බලමු දශම ස්ථානේ තියෙන විදිහ. මේකේ දශම ස්ථාන 2යි, මේකේ දශම ස්ථාන 2යි. ඔය දෙකම එකතු කරන්න. 2යි 2යි කීයද? 2යි 2යි 4යි. දශම ස්ථාන 4ක් තියන්න ඕන පිළිතුරට. එහෙනම් මේ දශම ස්ථාන වල එකතුව තමයි මෙතෙන්දී තියන්නේ. මතක තියාගන්න ඔය විදිහට ගුණ කිරීමක් තිබ්බොත් තව තිබ්බත් කමක් නැහැ. ඒ වගේ ඔක්කොගෙම එකතුව තමයි උත්තරේට තියන්නේ. එහෙනම් මෙතන දශම ස්ථාන 2යි, මෙතන 2යි කියන දශම ස්ථාන 4ක් තියන්න ඕන. මේකේ පළමු දශම ස්ථාන, දෙවන දශම ස්ථාන, තුන්වෙනි එක 4. මේ ඉඳලා ගත්තත් කමන්නේ 1 2 3 4යි. එහෙනම් දශම තිත මෙතන එන්න ඕන. ඉස්සරහා මුකුත් නැති හින්දා බිඳුවක් දාගන්න. 0.4යි 5යි 6යි 3යි තමයි උත්තරේ. ලියාගන්න. ඊළඟට අපි බලමු 15 දෙක අභ්‍යාසයේ ගණන් කීපයක් කරන්න. ඒකේ ප්‍රශ්නක් එකේ මම කරන්නම් 10. බලන්න 10 රෝම ඉලක්කම් 10. ඒකේ තියෙන 0.06 වර්ගය. වර්ගය කියන්නේ මොකද්ද? 0.06 ගුණ කිරීම 0.06 කියන එක තමයි ඔය වර්ගය කියන්නේ. 0.06 ඒවා දෙකක්. නම් මේ දෙන්න ගුණ කරන්න. දශම අමතක කරන්න. මේක දශම අමතක කරොත් 6. මේක දශම අමතක කරත් 6. 6 වරක් 6 36 එක කෙලින්ම ගන්න පුළුවන්. 36ක් ආවා. හරිද? 36ක් ආවා. දැන් බලන්න දශම ස්ථාන කීයක් තියන්න ඕනද කියලා. මේක 2යි මේක 2යි එකතු කරන්න දශම ස්ථාන 4ක් තියන්න ඕන. ඒතර මෙහෙ ඉඳලා ගත්ත 1යි 2යි මෙහෙට තමයි තියන්නේ. මේ පැත්තට නෙවෙයි. මෙහෙට බිංදු දාගන්න පුළුවන් ඕන තරම් වටිනාකමක් එන්නේ නැහැ. මෙහෙට බිංදු දාන්නේ නැහැ. එහෙනම් මේ පැත්තට බිංදු දාගත්තා. දැන් දශම ස්ථාන 4ක් තියන්න. 1 2 හැමතිස්සෙම මේ පැත්තේ ඉඳලා ගන්න. 1 2 3 4 එහෙනම් දශම ස්ථානේ තියෙන්න ඕන. මෙතන 0.0.0.3යි 6ක් එනවා. 0.0.0.3යි 6ක්. පළමු දශම ස්ථානේ, දෙවන දශම ස්ථානේ, තුන්වෙනි එක 4. කවුරුවත් මෙහෙම ගන්නෙ නැහැ. 36 අරගෙන මෙහෙට බිංදු දාන්නේ නැහැ. එහෙම දාන්න බෑ. ඒතර 36 නෙවෙයිනේ. 36 දාන්නේ. කොහොම දාන්න බෑ වැරදි. ඉස්සරහට තමයි ඕන තරම් දාගන්න පුළුවන්. හරිද? රයිට්. ඔක ලියා ගන්න. ඊට ප්‍රශ්නාංක එකේ රෝම ඉලක්කම් 4 බලන්න. 1.26 වැඩි කරන්න 0.9. ඒතර මේක සාමාන්‍ය විදිහට දශම අමතක කරලා ගුණ කරමු. මේක දශම අමතක කරොත් එන්නේ 126. ගුණ කිරීම 0.9 දශම අමතක කරොත් එන්නේ 9. දැන් 126 9න් වැඩි කරන්න. 9 වරක් 6 54න් 4 5ක් ඉතිරි. 9 වරක් 2 18යි 5යි 23න් 3 දෙකක් ඉතිරි. 9 වරක් 1 9යි 2යි 11යි 1134ක් එනවා. දැන් දශම පිට තියාගන්න ඕන. මේක දශම ස්ථාන ගානයි මේක දශම ස්ථාන ගානයි එකතු කරන්න. මෙතන 2යි මෙතන 1යි 3යි. එහෙනම් 3ක් එන්න ඕන. 1 2 3 කියන්නේ දශම ස්ථානේ මෙතෙන්ට එන්න දශම දිතෙන්ට 1.1යි 3යි 4යි. පළමු දශම ස්ථානේ දෙවෙනි එක 3. විදියට 3ක් එන්න ඕන. හරිද? ලියා ගන්න. ඊට පස්සේ 15 දෙක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2 බලන්න. අර්ථාපල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 76.5 බිංදුවකි. අචලාට අර්ථාපල් 2.5 කිලෝග්‍රෑමක් මිලදී ගැනීමට වැය වන මුදල තමයි අහන්නේ.
හරි කිලෝග්‍රෑම් එකක් 76.5 බිංදුවයිලු 76.5 බිංදුවයි ඔය කිලෝග්‍රෑම් එකක් අහන්නේ කිලෝග්‍රෑම් 2.5ක් ගන්න එකකට මෙච්චරක් නම් 2.5ක් හොයන්න 2.5න් වැඩි කරන්න 76.5 බිංදුව 2.5න් වැඩි කරමු එහෙනම් මොකද කරන්න ඕන දශම අමතක කරලා ලියා ගන්න 76යි එන කියන්නේ කීයද දශම අමතක කරොත් 7650 වැඩි කරන්න කීයෙන්ද 25න් ඔන්න ඔය ටික වැඩි කරලා ගන්න 7650 25න් වැඩි කරලා ගන්න බිංදුවයි පස්සරක් පහයි 25න් 5 දෙකක් ඉතිරි පස්සරක් 30යි 32කින් 2 තුනක් ඉතිරි පස්සරක් 7 35යි 3යි 38යි දෙවරක් බිංදුව දෙවරක් පහ 10න් බිංදුව එකක් ඉතිරි දෙවරක් 12 13 3 එකක් ඉතිරි දෙවරක් 7 14 1යි 15යි බිංදුවයි 5යි 2යි 11යි 9යි අර බලන්න 1,91,250ක් එනවා. ඔය තාම අපි දශම තිත තියුවේ නැහැ. එහෙනම් දැන් දශම තිත තියාගන්න. මේකේ දශම ස්ථාන 2යි. මේකේ දශම ස්ථාන 1යි. දැන් ඔක්කොම කීයද? දශම ස්ථාන 3ක් එන්න ඕන. මේ ඉඳලා 3ක් ගන්න 1යි 2යි 3යි. දශම තිත එන්නේ මෙතෙන්ට. කියන්නේ 191.2යි 5යි බිංදුව. හරිද? ඔක ලියා ගන්න. මෙන්න මේ ගානක් බලන්න පොඩ්ඩ අමාරුයි වගේ හිතන ගානක්. 15 දෙක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 8. 8 වෙනි එක මේ බලන්න. 0.09 අඩු කිරීම 0.09 වැඩි කිරීම 0.03. බලන්න මේ කරන විදිය. වැඩි කිරීම, ගුණ කිරීම, බෙදීම, අඩු කිරීම, එකතු කිරීම ඔහම තිබ්බොත් ඔක කරන්න පිළිවෙලක් තියෙනවා. ප්‍රමුඛතාවයක් දෙන්න ඕන. එහෙනම් මතක ඇති ප්‍රමුඛතාවය දෙන්නේ 1b උදර කියන මෙන්න මේ රටාවට 1b උදරි. වරහන් ආල්නයන්න බෙදීම, ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම. එහෙනම් මේ විදිහට මුලින්ම වරහන් කරන්න ආල්නයන්න බෙදීම කරන්න ඕන. ගුණ කිරීම අවසානයේ තමයි එකතු කිරීම, අඩු කිරීම කරන්නේ. එහෙනම් මෙන්න මේ දෙන්නේ ගත්තොත් මෙතන අඩු කිරීම තියෙන්නේ, මෙතන වැඩි කිරීම තියෙන්නේ. නම් මේ දෙන්නගේ අඩු කිරීමයි වැඩි කිරීමයි ප්‍රමුඛතාවය දෙන්න ඕන මුලින්ම වැඩි කිරීම. එහෙනම් මේක වැඩි කරලා තමයි මේ ගාන සුළු කරන්න ඕන. එහෙනම් මුලින්ම මෙන්න මේ දෙන්න වැඩි කරගෙන යමු. අනිත් ඒවා එහෙමම ලියා ගන්න. 0.09 අඩු කිරීම මෙන්න මේ දෙන්න වැඩි කරන්න. දශම අමතක කරන්න. අමතක කරොත් 9 වැඩි කරන්න 3. 0.09 අඩු කිරීම 9 වරක් 3 කීයද? 27යි 27ක් වෙනවා. දැන් දශම තිත තියමු. මෙතන දශම ස්ථාන 2යි මෙතන 2යි 4ක් තියන්න ඕන. එහෙනම් මේ පැත්තෙන් ඉඳලා ගණන් කරමු 1යි 2යි නැති හින්දා බිංදු දා ගන්න. ඔයාට කැමති ප්‍රමාණයක් දා ගන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි මෙන්න මෙතන දශම තිත එන්නේ 0.02යි 2යි 7. දැන් මේකෙන් මේක අඩු කරන්න. එහෙනම් ඒක ලියා ගමු 0.09න් අඩු කරන්න මේ ගාන. එක ස්ථානයකින් එක ස්ථානය දශම තිත යටින් දශම තිත පළමු දශම ස්ථානයකින් පළමු දශම ස්ථානය දෙවෙනි එක යටින් දෙවෙනි එක තුන්වෙනි එක යටින් තුන්වෙනි එක හතරවෙනි එක යටින් හතරවෙනි එක මෙතන නැති හින්දා බිංදු දාගන්න. ඔන්න දැන් මේකෙන් මේක අඩු කරන්න. බිංදුවෙන් 7ක් බෑ මෙහෙන් ගේනවා මෙතන නෑ මෙතෙන්ට යනවා 10න් 7ක් 3යි මෙතන 9 9න් 2ක් 7යි මෙතන 8යි ඉතුරු වෙන්නේ බිංදුවයි බිංදුවයි දශම බිංදුවයි 8යි 7යි 3ක් එනවා. හරිද? ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 11 බලන්න. මෙන්න සංඛ්‍යා 3ක් ගුණ කිරීම. දශම සංඛ්‍යා 3ක් ගුණ කරන්න. 0.3 0.5 0.9 මේ 3ක් නෙවෙයි 10ක් ආවත් ප්‍රශ්නයක් නැහැ. දශම අමතක කරලා මුලින් ලියා ගන්න. වැඩි කරගන්න 3 වැඩි කිරීම 5 වැඩි කිරීම 9. අන්න බලන්න. දශම අමතක කරලා වැඩි කරනවා. 3 වරක් 5 15යි. නැත්නම් 9 වරක් 5 45යි. 45ව 3 135ක් එනවා. හරි. ඔන්න දැන් වැඩි කරගත්තා. ඊට පස්සේ දශම තිත තියමු. මෙයාගේ එකයි මෙයාගේ එකයි මෙයාගේ එකයි 1 1 1 එකේම 3ක් කියන්නේ කීයද? 3යි දශම ස්ථාන 3ක් තියන්න ඕන. 1 2 3 දශම ස්ථානෙ මෙතන තියන්නේ මෙහෙ නැති හින්දා බිංදුවක් දාගන්න.
0.135ක් එනවා. හරිද? හරි ලියා ගන්න. හරි. දැන් අපි වැඩි කිරීම කරලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු බෙදීම කරන විදිය. අනුමාතෘකාව ලියා ගන්න. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. හරි. මෙන්න පළවෙනි ගාන 63 බෙදන්න 1.2. 63 බෙදීම 1.2. හරි. එතකොට වාට ඕන නම් මෙහෙම ලියා ගන්න 63 බෙදීම 1.2. ඔන්න විදිහට ලියාගත්තාම පැහැදිලි. දැන් අපිට මේ පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදන්න අමාරුයි. දශම සංඛ්‍යාවක් යටට එනවා නම් අමාරුයි. මෙන්න මේ බෙදන සංඛ්‍යාවේ දශමය නැති කරගන්න වෙනවා. එහෙනම් මෙන්න මේ 1.2 දශම නැති කරගන්න. මෙයා දශම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අපිට හරය තමයි දශම නැති කරගන්න ඕන අනිවාර්යෙන්. 1.2 දශම නැති කරගන්න නම් අපිට පුළුවන් මෙන්න මේ දශම තිත මෙතෙන්ට ගන්න. මෙතන තියෙන දශම තිතක් මෙතෙන්ට ගන්න අපි කලින් කරා මතකයිද? 10 ගුණාකාර වලින් වැඩි කරන්න ඕන නේද? දශම තිත එකක් පන්න ගන්න නම් 10න් වැඩි කරන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? උඩත් 10න් වැඩි කරන්න. ඒ කියන්නේ කීයද? 63 10න් වැඩි වුණාම 630යි බෙදන්න කීයෙන්ද? මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 12යි. හරි. දැන් මේ කොහේ හරි වා 630 12න් බෙදා ගන්න. 630 බෙදන්න 12න්. බලන්න 12 තරක් එනවා 4 sorry 5 60යි 30ට 12 තරක් එනවා කීයද? 12 තරක් 2 24යි. ඉතුරු වෙනවා 6ක්. ඉතුරු වෙනවා 6ක්. දැන් ළමයි මෙන්න මෙතෙන්ට බෙදන්න තමයි දන්නේ. එතනින් එහාට දන්නේ නැහනේ. හරි. දැන් මෙතනින් ගේන්න සංඛ්‍යාවක් නැහනේ. නැති හින්දා ගේනවා බිංදුවක්. හැබැයි මෙතන මේ බිංදුවක් දැම්මොත් වටිනාකම වෙනස් වෙනවනේ. අපි දශම තිතක් තියාගන්න පුළුවන්. මේක දශම තිත මෙතනනේ. දශම තිත මෙතන. එතනින් පස්සේ තියෙන්නේ මොනවද? බිංදුනේ. ඕන තරම් බිංදු දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. වඩ 100ක් උනත් දාගන්න පුළුවන්. හරිද? දැන් අපි මෙතෙන්ට එනකන් ගත්තා. උත්තරේ දශම තිත මෙතන තියාගන්න. ඔන්න මේ බිංදුවක් ගත්තනේ. අරගෙන සුළු කරා. හරි. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ ඉතුරු බිංදුව මෙතෙන්ට ගන්නවා. ඉතුරු බිංදුව මෙතෙන්ට ගන්න. දැන් දශම තිතෙන් දකුණු පැත්තම යන්නේ. ඒතර පිළිතුරේ දශම තිතෙන් දකුණු පැත්ත තමයි එන්නේ. 60යි 60 බෙදන්න 12න් 12 තරක් කීයද? 12 තරක් 5 එනවා 5 තරක් 12 60යි 60න් 60ක් බිංදුවයි ඔන්න ඔය විදිහට ඉවර වෙනකම් බෙදන්න පුළුවන්. තව බිංදුවක් අවශ්‍ය නැහැ. තව බිංදුවක් ගත්තත් මෙතන බිංදුව නෙන්නේ 52.5යි බිංදුවේ කියන්නේ 52.5යි. එහෙනම් ඕක ලියා ගන්න. ඊට පස්සේ මේ 15 තුන අභ්‍යාසය බලමු. ඒකේ රෝමි ඉලක්කම් 1 7 බෙදන්න 0.28. 7 බෙදීම 0.28. එහෙනම් මෙන්න මේ බෙදන සංඛ්‍යාවේ දශම නැති වෙන්න ඕන. මම මේක මෙහෙම ලියාගත්තොත් 7 බෙදීම 0.28 නේ. එතකොට මේ හරයේ දශම නැති වෙන්න ඕන. දශම ස්ථාන දෙකක් නැති කරගන්න නම් වැඩි කරන්න ඕන කීයෙන්ද? මෙතන තියෙන එක්කෙනා මෙතෙන්ට එන්න ඕන. 1යි 2ක් එන්න නම් වැඩි කරන්න ඕන 100ෙන්. බිංදු දෙකක් එන්න එපා. එහෙනම් උඩත් 100ෙන් වැඩි කරන්න. හරි දැන් සුළු කරමු. 700ෙන් වැඩි වුණාම 700යි. මෙතන දශම තිත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 28යි දශම බිංදුවයි. කියන්නේ 28යි. 700 බෙදන්න 28ෙන්. එහෙනම් ඔය 728ෙන් බෙදලා බලන්න. මේ කොහේ හරි 70ට 28 ඒව එනවා කීයක්ද? 28 ඒවා දෙකක් එනවා. දෙවරක් 8 16න් 6 එකක් ඉතිරි. දෙවරක් දෙක 4 1යි 5යි. දැන් 70න් 56ක් අඩු කරන්න. 10න් 6ක් 4යි 6න් 5ක් එකයි 14ක් එයි. මේ බිංදුව ගෙන ආව කීයද? 140යි. 140 28න් කීයක් එනවද? හරියටම 5ක් එනවා. 5 4න් බිංදුව 4ක් ඉතිරි. එහෙනම් ඒක සම්පූර්ණයෙන් බෙදෙනවා. දශම ඉන්නේ නැහැ. උත්තරේ කීයද? උත්තරේ 25ක් එනවා. 728න් බෙදන්න පුළුවන්. හරිද? ලියා ගන්න. ඊට පස්සේ බලන්න එම අභ්‍යාසෙම රෝම ඉලක්කම් 3
82 බෙදන්න 3.28න් 82 3.28න් බෙදන්න. කියන්නේ මේක මෙහෙමනේ එන්නේ 82 හරයට එන්නේ 3.28. නම් අපි හරේ දශම නැති කරගන්න ඕන. දශම ස්ථාන දෙකක් නැති කරන්න නම් 100න් වැඩි කරන්න උඩයි යටයි දෙකම. මේ වැඩි කරාම එනවා හරයට එනවා 328ක්. ලවයට එනවා 8200ක්. අකට බිංදු දෙකක් දැම්ම නම් හරියනේ. 8200 328න් බෙදන්න. මෙතන බෙදලා බලමු. 8200 බෙදන්න 328න්. හරි 8ට නෑ 82කට නෑ 820ට 328 එක කීයද? 2යි. දැන් මේක දෙකෙන් වැඩි කරන්න. දෙවරක් 8 16න් 6 එකක් ඉතිරි. දෙවරක් 2 4 1යි 5යි. දෙවරක් 3 6යි. දැන් මේකින් මේක අඩු කරමු. 10න් 6 4යි. මෙතන තියෙන්නේ එතකොට 1 11න් 5ක් 6යි. 7න් 6ක් 1යි 164ක් එනවා. 164ක්. එහෙනම් මේ බිඳුව මෙතෙන්ට ගන්න 1640ට 328 කීයක් තියෙනවද? බලමු 5ක්ද කියලා. 5 40න් බිඳුව 4ක් ඉතිරි. 5 2 10යි 14න් 4 එකක් ඉතිරි. 5 3 15යි 16යි. හරියට මෙනවා 25ක් එනවා. දශම එන්නේ නැහැ. හරි ලියාගන්න. ඊළඟට අනුමාත්‍රිකාවක් ලියාගමු. දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. දශම සංඛ්‍යාවක් බෙදන්න දශම සංඛ්‍යාවකින්. මම උදාහරණයක් ගන්නවා 3.72 බෙදන්න 1.2කින්. මම මේක ලියා ගන්නවා මේ විදිහට පැහැදිලිව පේන්න. ඔය බලන්න. ඒතර උඩ එකේ දශම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. යට එකේ තමයි දශම නැති කරගන්න ඕන. දෙකේම දශම නැති කරගන්න අවශ්‍ය නැහැ. බෙදන යට සංඛ්‍යාව තමයි දශම නැති කරගන්න ඕන. මෙතන තියෙන දශම තිත මෙතෙන්ට ගෙනාව නම් හරි. එහෙනම් ඒකට මොකද්ද කරන්න ඕන? 10න් වැඩි කරන්න උඩත් 10න් වැඩි කරන්න. නේ වැඩි කරලා බලන්න උඩ දශම නැති වෙන්නේ නැහැ. උඩ වෙන්නේ මේ දශම තිත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 37.2යි. යට මෙතන දශම තිත මෙතෙන්ට එනවා 12යි. ඒතර උඩ දශම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ බෙදන සංඛ්‍යාව එහෙම නැත්නම් හරය තමයි දශම නැති කරගන්න ඕන. 37.2 12න් බෙදන්න. මෙතන බෙදමු 37.2 12න් බෙදමු. හරි. දශම තිත කෙලින් උත්තරයට එන්නේ. හරිද? ඒක මුලින් දාගත්තත් කමන්නේ. පටල යනවා නම් එහෙම දාගන්න. 34 12 වරක් තියෙනවා 3 12 වරක් 3 36යි. ඉතිරි වෙනවා කීයක්ද? 1ක්. දැන් මෙන්න මේ සංඛ්‍යාව මෙතෙන්ට ගේනවා දශම තිත ගේන්නේ නැහැ. සංඛ්‍යාව විතරයි. ඒතොර 12 උත්තරේට දශම තිත තියාගන්න. 12 12න් බෙදුවාම 1යි. එහෙනම් උත්තරේ කීයද? 3.1ක් එනවා. 3.1 ලියාගන්න. ඊට පස්සේ 15 4 අභ්‍යාස බලමු ගානම් 15 4 මම රොමිලකන් 2 බලන්න. මේකේ තියෙන 16.8 බෙදන්න 0.07. හරිද? ඒ කියන්නේ 16.8 බෙදීම 0.07. දැන් බලන්න මෙන්න මේ හරයේ දශම නැති කරගමු. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? දෙකක් පන්න ගන්න ඕනින්ද 100න් වැඩි කරන්න වෙන. උඩත් 100න් වැඩි කරන්න. එතකොට එනවා යටට එනවා 7. දශම නැති වෙනවා 7 බිඳුවනේ. උඩට බලන්න මෙතන තියෙන දශම තිත 1යි 2ක්. මම මේකට බිඳුවක් දාගත්තොත් මෙන්න මෙතෙන්ට එනවා. මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 1680 බෙදන්න 7ෙන්. 1680 7ෙන් බෙදන්න. 16ට 7 2යි. දෙවරක් 7 14යි. දෙකක් ඉතිරි 28ට 7 4ක් එනවා. 4 වරක් 7 28යි බිඳුවයි. මේ බිඳුව ගන්න බිඳුර 7 බිඳුවයි බිඳුවයි බිඳින් බිඳුවක් බිඳුව උත්තරේ කීයක් එනවද? 240ක් එනවා. එකත් හරියටම බෙදෙනවා. හරිද? තියාගන්න. ඊට පස්සේ බලන්න රෝමිලක්කම් 6 0.194යි 4යි 3 බෙදන්න 6.7න්. මම මේක ලියා ගන්න මෙහෙම 0.194යි 4යි 3 බෙදන්න 6.7. එහෙනම් අපිට උඩ සංඛ්‍යාවේ දශම නැති කරගන්න නෙවෙයි ඕනේ යට සංඛ්‍යාවේ. කියන හරේ දශම නැති කරගන්න නෙවන. දශම තිත මෙතන තියෙන එක නා මෙතෙන්ට ගෙනාවා නම් හරි. එහෙනම් 10න් වැඩි කරන්න උඩත් 10න් වැඩි කරන්න. එතකොට එනවා මේක මෙතන තියෙන එක මෙතෙන්ට ආවා කියන්නේ 67 වෙනවා. උඩ
9ට එනවා මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ 1.943ක් එනවා. 1.943ක්. එහෙනම් 1.943 බෙදන්න 67න්. අන්න බලන්න බෙදන විදිය. දශම තිත උඩින් උත්තරේ දශම තිතක් තියෙන්න ඕන. සංඛ්‍යාව බෙදුවොත් 1ට 67 වෙන බිඳුවයි. බිඳුවරක් 67 බිඳුවයි. එකෙන් බිඳුවක් අඩු නාම 1යි. ඊට පස්සේ මෙන්න මේ 9 ගේනවා. එතකොට උත්තරේ දශම තිත තියා ගන්න ඕන. ඒක කලින් තියාගත්තනේ. 19ට 67 ඒවා තියෙනවද? නෑ. ඉතින් ඒකට බලලා ඉන්න ඕන. ඔක්කොම එකපාර ගන්නෙ නෑ. පළමු දශම ස්ථානය අරගෙන එතකොට 19නේ. එතන දශම තිත තියන්නේ නෑ. 19ට 67 වෙන බිඳුවයි. බිඳුවරක් 67 බිඳුවයි අඩු කරාම 19ක් එන්නේ. ඊළඟ දශම ස්ථානය ගන්න කියන්නේ 4. දශම තිත තියන්නේ නිකන් සංඛ්‍යාව ගන්න. උත්තරේට විතරයි දශම තිත තියන්නේ. 194ට බලන්න කීයක් එනවද? 194ට එනවා 3ක්. 3ක් අරගෙන බලමු. 3 අරක් 7 21කින් 1 2ක් ඉතිරි. 3 අරක් 6 18 නෑ. 3ක් නෑ 2ක් තමයි තියෙන්නේ. එහෙනම් 2ක් ගන්න. දෙවරක් ගත්තොත් දෙවරක් 7 17න් 4 එකක් ඉතිරි. දෙවරක් 6 12 1යි 13ක් එනවා. නම් මේ අඩු කරන්න 4න් 4 බිඳුවයි 9න් 3 6යි. 60යි ඉතුරු වෙන්නේ මෙන්න මේ 3 මෙතෙන්ට ගේන දැන් 603. 603ට බලන්න 67 ඒව කීයක් තියෙද කියලා 9ක් තියෙනවා. 9 වරක් 7 63න් 3 6ක් ඉතිරි. 9 වරක් 6 54යි 6යි 60යි. ඔන්න 60 603ක් එනවා. එතකොට ඔකින් කඩුනා බිඳුවයි. උත්තරේ එන්නේ කීයද? 0.0229. 0.0229ක්. හරි ලියාගන්න. ඊළඟට බලන්න මේ ගාන අභ්‍යාස ගාන 1.943 බෙදන්න 0.0657. හරි. ඒතර මේක ලියාගත්තොත් එනවා 1.943 බෙදන්න 0.0657 නේ. දැන් මේක මේ යට තියෙන දශම තමයි නැති කරගන්න ඕන. දශම ස්ථාන 3ක් නැති කරගන්න නම් 1000න් වැඩි කරන්න වෙනවා. උඩත් 1000න් වැඩි කරන්න. ඒතර මොකක්ද වෙන්නේ යට දශම තිත මෙතෙන්ට එනව නේද? ඔව් ඒ කියන්නේ 67යි. උඩට එනවා දශම තිත මෙතෙන්ට 1943ක් එනවා. 1943 67න් බෙදන්න. 1943 බෙදන්න 67න් බලමු. එකට නෑ 19ට නෑ 194ට බලමු. දෙකයි තියෙන්නේ. දෙවරක් 7 14න් 4 එකක් ඉතිරි. දෙවරක් 6 12යි 13යි. මේ කලිනුත් මේ වගේ එකක් බෙදුවා අපි. ඒතර මෙතනත් මේ 9න් 3ක් 6යි 60 නෙන්නේ. මේ තුන මෙතෙන්ද ගේන 603 67න් බෙදුවාම එනවා කීයක්ද? 9ක්. උත්තරය 29. ඔන්න. ලියා ගන්න. 15 හතර අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3 බලන්න. 3638 මේ රෝමල ප්‍රශ්නාංක 3. 3638 බෙදන්න 17න්. මෙන්න මේක බෙදලා උත්තරේ ගන්න කියලා කියනවා. මම මෙතන බෙදන්න 3638 බෙදන්න 17න්. 17 36ට 17 දින දෙකක් 34යි. දෙකක් ඉතුරු වෙනවා. 23ට 17 එකයි. එක්කරක් 17යි ඉතුරු වෙනවා 6ක්. 68ට 17 බලමු. 68ට තියෙන 17 ඒවා 4ක්. 4ක් 28යි. දෙකක් ඉතිරි 68යි. 214ක් එනවා. හරිද? ඔන්න පළවෙනි උත්තරේ 214යි. එක ප්‍රශ්නයක් නෑ. ඒ රෝම ඉලක්කම් 1. තුනේ රෝම ඉලක්කම් 1 හරි. ඊට පස්සේ කියනවා තුනේ රෝම ඉලක්කම් 2 3638 බෙදීම 17හි පිළිතුරු අණුව පහත ඒවාෙහි අගය සොයන්න. මෙන්න මේ පිළිතුරු අණුව තමයි මේ හොයන්න ඕන. වෙනම බෙදලා හොයන්න ඕනේ නෑ. මේකේ A 36.38 බෙදීම 1.7. මෙන්න මේකේ උත්තරේ ගන්නලු අර පළවෙනි එක උත්තරේ ඇසුරේ. හරි. මම මේක ලියා ගන්නවා 36.38 බෙදීම 1.7 කිය. දැන් මේක දශම තිත නැති කරගන්න. දශම තිත නැති වුණොත් කීය දෙන්නේ?
10න් වැඩි කරන්න එපා. උඩයි යටයි. ඒතර යටට එනවා 17 උඩට එනවා 363.8. 363.8. 3638 බෙදුවාම 214ක් එනවා නම් 363.8 දශම අමතක කරොත් එන්නේ 214නේ. මේකේ දශම අමතක කරොත් 3638 මේකම නෙන්නේ. මේක මම කියන්නේ දශම අමතක කරොත්. ඒතර මේකම එන්නේ 214ක් ආවා. එහෙනම් දශම ස්ථානයක් එනවා කියන්නේ එක දශම ස්ථානයක් තියන්න උත්තරේ 21.4. ඔන්න ඔය විදිහට තමයි මේ ඇසුරෙන් උත්තරේ ගන්න. හරිද? මේක දශම අමතක කරොත් 3638 බෙදීම 17නේ. ඒක උත්තරේ කීයද ආවේ? 214යි. එක දශම ස්ථානයක් තියෙන හින්දා දශම ස්ථානයක් උත්තරේට තියන්න 21.4ක් එනවා. ඒකේ B කොටස කියනවා 363.8 බෙදන්න 0.17. 0.17. ඒතරෝක ලියාගත්තොත් මෙහෙම නෙන්නේ 363.8 0.17. එහෙනම් මේක දශම ස්ථානේ නැති කරගන්න ඕන දෙකක් තියෙනවා නම් 100ෙන් වැඩි කරා. උඩයි යටයි 100ෙන් වැඩි කරා. එතකොට මෙතන යනවා 17ක් උඩට එනවා දශම ස්ථාන දෙකක් යනවා කියන්නේ මෙතෙන්ට එනවා කියන්නේ 36380ක් යනවා 36380. හරිද? හරි. දැන් ඔයා කලින් එකේදී 3638 බෙදුවාම තමයි 214ක් ආවේ. ඒක වැඩි කිරීම 10ක් නේද මෙතන තියෙන්නේ? 3638 මෙහෙම ලියන්න පුළුවන් නේ. 8 බෙදීම 17 වැඩි කිරීම 10. 10න් වැඩි කරොත් නේද අවසානයේ බිඳුවක් එන්නේ. හරි. දැන් මේක උත්තරේ කීයද? 214යි. එහෙනම් 214 අකට බිඳුවක් දාන්න 2140ක් තමයි උත්තරේ. 2140ක්. ඊළඟට මිශ්‍ර අභ්‍යාසය බලන්න. මිශ්‍ර අභ්‍යාසයේ මම කරන්නේ ප්‍රශ්නාංක 3. මිශ්‍ර අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3 බලන්න. ඒක මෙහෙම කියනවා 28 වැඩි කිරීම 43 සමානයි 1204යි. ඔන්න උත්තරේ දීලා. 28 43න් වැඩි කරාට පස්සේ 1204ක් වේලු. මේ අනුව පහතදී ඇති එක්කේ ගුණිතයේ යගේ ලියන්න. ඔන්න දැන් මෙන්න මේ ඇසුරෙන් තමයි උත්තර ගන්න තියෙන්නේ. ආයි ගුණ කරලා ගන්න දෙයක් නෑ. රෝමිලකම් එක්ක 2.8 වැඩි කරන්න 43න් 2.8 43න් වැඩි කරන්න. දැන් දශම අමතක කරොත් 28 වැඩි කිරීම 43 නේද? දශම අමතක කරොත් 28 වැඩි කිරීම 43. ඒ කියන්නේ මේකම නේද? උත්තරේ කීයද එතකොට? 1204යි. 28 වැඩි කිරීම 43. දැන් දශම ස්ථාන තියන්න. මේක දශම ස්ථාන නෑ. මෙයාගේ එකක් තියෙනවා. එහෙනම් එක දශම ස්ථානයක් තියන්න 120.4යි. ඊටම ලේසි. ඒකේ රෝමිලකම් දෙක බලමු. 4.3 වැඩි කිරීම 28. එහෙනම් ළමයි මේක වැඩි කිරීමේදී මොකද්ද කරන්නේ? දශම අමතක කරලා ගුණ කරන එකනේ කරන්නේ. ඒ කියන්නේ 43 වැඩි කිරීම 28. ඉතින් 43 වැඩි කිරීම 28 කිව්වත් එකයි 28 වැඩි කිරීම 43 කිව්වත් එකයි. 28 43න් වැඩි කරාම කීයද? 1204යි. එන ඒ උත්තරේමනේ. ඊට පස්සේ බලන්න දශම තිත තියන්න. දැන් මේ දශම අමතක කරලානේ ගුණ කරේ. දශම තිත තියන්න මෙයාගේ එක දශම ස්ථානයක් තියෙනවා. එහෙනම් 120.4ක් තමයි එන්නේ. තව එකක් බලමු. රෝමිලකම් 3 0.43 වැඩි කරන්න 28න් 0.43 වැඩි කරන්න 28න්. දැන් මේකේ දශම අමතක කරලා වැඩි කරමු. මෙයාගේ දශම අමතක කරොත් කීයද එන්නේ? 43යි වැඩි කිරීම මේකේ කොහොමත් නැහැනේ. 43 28න් වැඩි කරන්න ඒක උත්තරේ දීලා තියෙනවා. කීයද? 1204යි. ආයේ වැඩි කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ දශම තිත තියමු. මේක දශම ස්ථාන 2යි මෙයාගේ නෑනේ. එහෙනම් මුළු දශම ස්ථාන ගාන 2යි. 1යි 2යි කියන්නේ දශම ස්ථානය. මෙන්න මෙතන දශම ස්ථානය එනවා. ඒ කියන්නේ 12.04ක්. 12.04ක්. හරි. මෙන්න තව පොඩ්ඩක් බලන්න මේ පොතේ නැති එකක්. 0.04 වැඩි කරන්න 0.28. මේ උත්තරය ඇසුරෙන් කරන්න. ඔක පොතේ දීලා නැහැ. මම ටික අමාරු එකක් දුන්නේ. එහෙනම් මේක වැඩි කරද්දිත් අපි දශම අමතක කරලානේ වැඩි කරන්නේ.
මෙතන දශම අමතක කරොත් 43යි වැඩි කිරීම මෙතන දශම අමතක කරොත් 28යි. ඒත් මේකම නේද? 28 වැඩි කිරීම 43ම තමයි. එනවා 1204ක්. ඔන්න උත්තරේ ගත්තා. හරිද? ඊට පස්සේ දශම තිත තියාගන්න ඕන. මේකේ දශම ස්ථාන 3යි මේකේ 2යි ඔක්කොම කීයද? දශම ස්ථාන 5ක් තියෙනවා. එහෙනම් 1 2 3 4 තව නැති හින්දා බිංදු දාගන්න. 1 2 3 4 5 කියන්නේ දශම ස්ථාන දශම තිත තියන්න ඕන මෙන්න මෙතෙන්ට. එහෙනම් උත්තරේ 0.1.2.4 වෙන්නේ. හරි නේද? එහෙනම් ළමයි අපි දශම වලට අදාළ සියලුම ඒවා සාකච්ඡා කරා සියලු ගැටලු සාකච්ඡා කරා. ඒතකොට ඔයාලා මේ පොතේ තියෙන සියලුම අභ්‍යාස කරා මේ වගේම තව ප්‍රශ්න හොයාගෙන පුළුවන් නම් කරන්න. හරිද? එහෙනම් මේ පාඩම මෙතනින් අවසానයි. අපි තවත් පාඩමකින් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.